මනසට එළිය ඉරුගෙනී ඔබ නොදනින නමුදු. හරි පුතේ නම් පටන් ගන්නේ ණය මෙවීම මුදල් මෙවීම පාඩමේ දෙවෙනි කොටස. දෙවෙනි වීඩියෝ. හරිද? රයිට්. පුතේ පළවෙනි පාඩමෙන් පළවෙනි වීඩියෝ එක ඉගෙන ගත්තේ මෙන්න මේ දේවල්. මොකක්ද ඉගෙන ගත්ත දේ සාරාංශය? එක වාණිජ්‍ය බැංකුවක් කරන්නේ හරිද? එක වාණිජ්‍ය බැංකුවක් කරන්නේ ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන අධිසංචිතය ණයට දීම පමණයි. ණය මැවීමක් මුකුත් සිද්ධ වුණේ නැහැ. මුදල් මැවීමක්, තැන්පතු මැවීම මුකුත් උන්නේ නැහැ. අපි උදේ වරුවේම ඉගෙන ගත්තේ මොකක්ද? එක වාණිජ්‍ය බැංකුවක් කරන්නේ තැන්පතුෙන් ව්‍යවස්ථාපිත සංචිතය රඳවගෙන අධිසංචිතය ණයට දීම පමණයි. පුතේ තැන්පතු මවන්න නම් ණය මවන්න නම් බැංකු පද්ධතියක් තියෙන්නට ඕන. වාණිජ්‍ය බැංකු රාශියක් තියෙන්නට ඕන. එහෙනම් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ වාණිජ්‍ය බැංකු රාශියක් එකතු වෙලා ණය මැවීම, මුදල් මැවීම, තැන්පතු මැවීම සිදු කරන ආකාරය අධ්‍යයනය කරන්නයි. හරිද? රයිට්. ලියමු තේ වාක්‍යයක් රතු පැන අරගෙන. එක් වාණිජ්‍ය බැංකුවක් විසින් එක් වාණිජ්‍ය බැංකුවක් විසින් එක් වාණිජ්‍ය බැංකුවක් විසින් එක් වාණිජ්‍ය බැංකුවක් විසින් සිදු කරනු ලබන්නේ එක් වාණිජ්‍ය බැංකුවක් විසින් සිදු කරනු ලබන්නේ ව්‍යවස්ථාපිත සංචිතය එක් වාණිජ්‍ය බැංකුවක් විසින් සිදු කරන්නේ ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන අධිසංචිතය ණයට දීමයි. ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන අධිසංචිතය ණයට දීමයි. ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන අධිසංචිතය ණයට දීමයි. මුදල් මැවීම සඳහා වාණිජ්‍ය බැංකු පද්ධතියක් පැවතිය යුතුය. මුදල් මැවීම සඳහා වාණිජ්‍ය බැංකු පද්ධතියක් පැවතිය යුතුය. හරිද? රයිට්. මොකද මම කිව්වේ? එක් වාණිජ්‍ය බැංකුවක් සිදු කරන්නේ ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන අධිසංචිතය ණයට දීම පමණි. මුදල් මැවීම සඳහා වාණිජ්‍ය බැංකු පද්ධතියක් පැවතිය යුතුය. මුදල් මැවීම සඳහා වාණිජ්‍ය බැංකු පද්ධතියක් පැවතිය යුතුය. මුදල් මැවීම සඳහා වාණිජ්‍ය බැංකු පද්ධතියක් පැවතිය යුතුය. මුදල් මැවීම සඳහා වාණිජ්‍ය බැංකු පද්ධතියක් පැවතිය යුතුය.
right. මුදල් මෙවීම සඳහා වාණිජ බැංකු පද්ධතියක් පැවතිය යුතුයි. රූලක් කරන්න පුතේ. වාණිජ බැංකු පද්ධතියක් එක්ව වාණිජ බැංකු පද්ධතියක් එක්ව වාණිජ බැංකු පද්ධතියක් එක්ව මුදල් මැවීම වචන තුනම ලියමු. වාණිජ බැංකු පද්ධතියක් එක්ව මුදල් මැවීම, ඇලයිරක්, තැන්පතු මැවීම. මුදල් මැවීම, ඇලයිරක්, තැන්පතු මැවීම. ඇලයිරක්, ණය මැවීම. මුදල් මැවීම, තැන්පතු මැවීම, ඇලයිරක්, ණය මැවීම. සිදු කරන ආකාරය පහත උදාහරණයෙන් විමසා බලමු. සිදු කරන ආකාරය පහත උදාහරණයෙන් විමසා බලමු. වචන තුනක් වෙමු ගත්තොත් මුදල් මැවීම, තැන්පතු මැවීම, ණය මැවීම සමාන වචන. සිදු කරන ආකාරය පහත උදාහරණයෙන් විමසා බලමු. දැන් උදාහරණයක් අරගෙන පුතේ මේ ණය මැවීම, මුදල් මැවීම, තැන්පතු මැවීම සිදුවන ආකාරය විමසලා බලමු. හරිද? right. ලේන උදාහරණයක්. කල්පිත ආර්ථිකයක ABCD වශයෙන් වාණිජ බැංකු 4ක් පමණක් පවතී. 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 මෙම බැංකු පද්ධතිය ABCD වශයෙන් බැංකු 4ක් පමණක් පවතී. මෙම බැංකු පද්ධතිය සියයට 10ක මෙම බැංකු පද්ධතිය 10ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයක් යටතේ 10ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයක් යටතේ ක්‍රියාත්මක වේ. 10ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම බැංකු පද්ධතිය 10ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයක් යටතේ ක්‍රියාත්මක වේ. right. මෙහි ඒ වාණිජ බැංකුවට රුපියල් 10ක තැන්පතුවක් ලැබුණේ යයි සිතන්න. මේ ඒ වාණිජ බැංකුවට රුපියල් 10ක තැන්පතුවක් ලැබුණේ යයි සිතන්න. ඒ වාණිජ බැංකුවට රුපියල් 10ක තැන්පතුවක් ලැබුණේ යයි සිතන්න. right. ABCD කියලා බැංකු 4ක් විතරක් තියෙනවා. ඒකේ පළවෙනි වාණිජ බැංකුවට තැන්පතුවක් ලැබෙනවා රුපියල් 1000යි.
හරි රුපියල් 1000යි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 100%යි. හරිද? right. දැන් මොකද වෙන්නේ පුතේ බලන්න. මෙන්න මොකද මේ තියෙන්නේ? ඒ වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය. ඒ වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය. ඒ වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය. අර සම්පූර්ණ සටහන තියෙන වත්කම් වගකීම් මම කලින් එකේ පැහැදිලි කළා. දැන් ඊටත් එක්කම ඒවා ලියන්න නැතුව තනිකර නිකන් ටී ගිණුමක් විතරක් ගහගෙන යන්න. මොකද පුතේ වෙන්නේ? ඒ වාණිජ්‍ය බැංකුවට ඔන්න තැන්පතුවක් ලැබෙනවා 1000. රුපියල් 1000ක තැන්පතුවක් ලැබෙනවා. ඒ වාණිජ්‍ය බැංකුවට රුපියල් 1000ක තැන්පතුවක් ලැබෙනවා. හරිද? right. දැන් ඔන්න ඒ වාණිජ්‍ය බැංකුව තියෙනවා. 110යි සංචිත අනුපාතය මෙන්න ඒ වාණිජ්‍ය බැංකුව. රුපියල් 1000යි තැන්පතු. තැන්පතු රුපියල් 1000. දැන් ඒ වාණිජ්‍ය බැංකුව කරන්නේ මොකක්ද පුතේ? ඒ වාණිජ්‍ය බැංකුව කරන්නේ තමන්ගේ විවස්ථාපිත සංචිතය වෙච්ච 110 රුපියල් 100ක් රඳවගෙන. මහ බැංකුව කියලා තියෙන 110ක් තිබුණා නම් ඇති. 110ක් රඳවගෙන. ඒ කියන්නේ රුපියල් කීයද? රුපියල් 100ක් සංචිත වශයෙන් තියාගෙන අධිසංචිතය වන රුපියල් 900 ණය වශයෙන් මුදා හරිනවා. දැන් ඒ වාණිජ්‍ය බැංකුව කරන්නේ මොකක්ද පුතේ? රුපියල් 1000න් විවස්ථාපිත සංචිත වෙච්ච රුපියල් 100 තියාගෙන අධිසංචිතය. තොර රුපියල් 1000න් රුපියල් 100යි තියාගන්න ඕන ඉතුරු ටික වැඩි අධිසංචිතය රුපියල් 900ක් ණය වශයෙන් දෙනවා. එහෙනම් මොකද වෙන්නේ පුතේ? මෙන්න වෙන්නේ. සංචිත රුපියල් 100ක් තියාගෙන ණය වශයෙන් මුදා හරිනවා රුපියල් 900ක්. ණය වශයෙන් රුපියල් 900ක් මුදා හරිනවා. ඔන්න බැලන්ස් 1000යි 1000. ඔන්න ඒ වාණිජ්‍ය බැංකුව වෙනදී. හරිද? right. ලියන්න යටින් තරුවක් දාලා යන්න. තරුවක් දාලා යන්න. ඒ වාණිජ්‍ය බැංකුව තැන්පතුවෙන් ව්‍යවස්ථාපිත සංචිතය වන රුපියල් 100 රඳවාගෙන අධිසංචිතය 900 ණය වශයෙන් ලබා දී. අධිසංචිතය 900 ණය වශයෙන් ලබා දී. අධිසංචිතය 900 ණය වශයෙන් ලබා දී. එවිට ඒ වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය පහත වේ. හරිද? එවිට ඒ වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය පහත වේ. ඒ බැංකුවට ලැබුණ පුතේ රුපියල් 1000 සංචිතේ තියාගත්ත 100ක් ණය දුන්නා 900ක්. අර උදේවරුේ කරපු එකේ මැද සටහන අයින් වුණා. මැද සටහන නැතුව කෙලිම ලියලා දාන්න. right? දාගන්න. ඔබට සෙවන මම වෙමි සිනහස හද තුල උතුරා ගලන දැනි දැනි
පැමිණ එක් තැනම නොමරදී පැමිණෙන දුක් පැණි රස බව නොසතු නිදරදී right එහෙනම් දැන් මොකෝ වෙන්නේ පුතේ ඔන්න ඒ වාණිජ බැංකුවෙන් ණය දෙනවා කීයද 900 හරිද right දාන තරුවක් කියලා ඊළ තරු දාන ඊළ තරු දාලා යන්නේ ඒ වාණිජ බැංකුවෙන් ණය මුදල ඒ වාණිජ බැංකුවෙන් ණය මුදල ඒ වාණිජ බැංකුවෙන් ණය මුදල චෙක් පතකින් ලබා ගන්නා පුද්ගලයා ඒ වාණිජ බැංකුවෙන් ණය මුදල චෙක් පතකින් ලබා ගන්නා පුද්ගලයා එය B වාණිජ බැංකුවේ තැන්පත් කරයි. එය B වාණිජ බැංකුවේ තැන්පත් කරයි. ණය මුදල චෙක් පතකින් ලබා ගන්නා පුද්ගලයා එය B වාණිජ බැංකුවේ තැන්පත් කරයි. right. ඒ වාණිජ බැංකුවේ ණය මුදල චෙක් පතකින් ලබා ගන්නා පුද්ගලයා එය B වාණිජ බැංකුවේ තැන්පත් කරයි. දැන් මයි පුතා හිතයි මෙහෙම. අපි එක බැංකුවකින් ණය මුදලක් අරගෙන තව බැංකුවක තැන්පත් කරනවද? එහෙම කරන්නේ නැහැ නේද? අපි ණය මුදලක් ගන්නේ අපි මොනවා හරි වැඩක් කරගන්න නේද? ගියක් හදන්න, වාහනයක් ගන්න නේද? විවාහයක් කරගන්න. ඒ වගේ මොකක්ද ණය ගන්න? හැබැයි මෙතන අපි කියනවා පුතේ ඒ බැංකුවෙන් චෙක් පතකින් ණය මුදල ගත් එක කෙලින්ම ගිහින් දාන කොයිද? B බැංකුව. ඔව්. ප්‍රායෝගික නෑ. දරුවෙක් කියනවා ෂාන. ඔව් හබහරි. මේක මේ උපකල්පන මත ක්‍රියාත්මක වන ක්‍රියාවලියක්. දැන් පුතේ මොකද වෙන්නේ? ඒ බැංකුවෙන් ණය මුදල ගත්ත පුද්ගලයා මේ රුපියල් 900 එහෙම්ම ගෙනින් තැන්පත් කරන ඔය චෙක් පත මොන බැංකුවේද පුතේ? B බැංකුව. එහෙනම් මොකද වෙන්නේ පුතේ? ඒ බැංකුවෙන් ණය මුදල ලබාගත් පුද්ගලයා එය B වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරයි. ඔන්න ඔක ලිව්වේ. ඒ වාණිජ්‍ය බැංකුවෙන් ණය මුදල ලබාගත් පුද්ගලයා එය B වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරයි. හරි වැඩේ නේද? ඒ බැංකුවෙන් ණය මුදල ගත්ත පුද්ගලයා ඒක අරගෙන ගිහිල්ලා තැන්පත් කරනවා B වාණිජ්‍ය බැංකුව. දැන් මොකක්යි? එක බැංකුවකින් ණය මුදලක් අරගෙන තව බැංකුවක තැන්පත් කරන්න ඔළුවේ මාරුවක් තියෙනවා. මේක මේ උපකල්පන මත පදනම් වෙලා කරන ක්‍රියාවලිය. ඒ ප්‍රායෝගිකත්වය පිළිබඳ ඕනවට වඩා තර්ක කරන්න එපා. ඔබට අවශ්‍ය මේ සාමාන්‍ය මේ උසස් පෙළ මට්ටමට අවශ්‍ය සාමාන්‍ය දැනුම දෙන්න ඒක ඉගෙනගෙන සදනතුයි. හරිද? right. දැන් මොකද වෙන්නේ? මේ බලන්න වෙන්නේ. දැන් ඒ වාණිජ්‍ය බැංකුවෙන් ණය මුදල ගත් එක ඒක අරගෙන B වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරනවා. මෙන්න B වාණිජ්‍ය බැංකුව ශේෂ පත්‍රය. B වාණිජ්‍ය බැංකුව ශේෂ පත්‍රය. දැන් B වාණිජ්‍ය බැංකුවට අදාළ නැහැ. දැන් මිනිස්සේ චෙක් පතක් අරගෙන ඇවිල්ලා B වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරනවා. බැංකුවෙන් අහනවද? ඔයිට මේ සල්ලි කොහෙන්ද? උපයගත්තේ කොහොමද? මේක වෙන බැංකුවකින් ණයක්ද? ඇයි ඒ බැංකුවෙන් ණය අරගෙන මේක තැන්පත් කරන්නේ? එහෙම ප්‍රායෝගිකව අහන්නේ. බැංකුවේ තැන්පත් කරනවා. දැන් B බැංකුවට තැන්පතු වෙනව පුතේ කීයක්ද? 900. ඒ බැංකුවේ ණය මුදල B බැංකුවේ තැන්පත් කරනවා ගිහිල්ලා දැන් B බැංකුවේ තැන්පතු තියෙන පුතේ කීයක්ද? 900.
දැන් B වාණිජ්‍ය බැංකුව කරන්නේ මොකක්ද? රුපියල් 900ට 10%ක් තියාගෙන අධිසංචිතය ණයට දෙනවා. රුපියල් 900න් සංචිත තියාගන්න ඕන 10%යි. ඒ කියන්නේ රුපියල් 90යි. වැඩිපුර සංචිතයක් අධිසංචිතයක් තියෙන කොච්චරද? 810ක්. ඒ 810 ණය වශයෙන්. දැන් මෙන්න B වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය 900. හරිද? B වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය උන්න 900. හරිද? right. ලියන්න දෙතෙන්ටම B වාණිජ්‍ය බැංකුව ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන B වාණිජ්‍ය බැංකුව ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන අධිසංචිතය ණයට දීම සිදු කරයි. ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන අධිසංචිතය ණයට දීම සිදු කරයි. එවිට B වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය පහත පරිදි වේ. එවිට B වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය පහත පරිදි වේ. B බැංකුව ව්‍යවස්ථාපිත සංචිතය රඳවාගෙන අධිසංචිතය ණයට දෙයි. එවිට B වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය පහත පරිදි වේ. ලස්සන දාගන්න. විසල් තුරුමුදුන් පල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු විසල් තුරුමුදුන් පල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු ගලාවිත් නෙමි ගඟ වැදී මගෙත් දෙපා සිප ගනු මැන සීල සිතටදී කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී හිමසිල මුදුනට සිටියද මාදගිනි ගනී ගිම්හානය පැමිණි එක් තැනම නොමරදී පැමිණෙන දුක් පැණි රස බව නොසිතු නිදලදී right. යන් ඊළඟ. ලියන ඊළඟට B වාණිජ්‍ය පොතට එපා වෙනව නේද? right රටාව යන්නේ. B වාණිජ්‍ය බැංකුවෙන් දැන් යට ලියන්න පුතේ තරුවක් දාලා B වාණිජ්‍ය බැංකුවෙන් ණය මුදල ලබා ගන්නා පුද්ගලයා B වාණිජ්‍ය බැංකුවෙන් ණය මුදල ලබා ගන්නා පුද්ගලයා B වාණිජ්‍ය බැංකුවෙන් ණය මුදල් ලබා ගන්නා පුද්ගලයා එම චෙක් පත C වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරයි. ණය මුදල් ලබා ගන්නා පුද්ගලයා එම චෙක් පත C වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරයි. C වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරයි. එවිට C වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය පහත පරිදි වේ. එවිට C වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය පහත පරිදි වේ. එවිට C වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය පහත පරිදි වේ. පුතට පුළුවන් කරන්න. ගාන C වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය. C වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය ගන්න.
right. ඔන්න සී වාණිජ්‍ය බැංකුවේ විශේෂත්වය. දැන් මොකෝ වෙන්නේ පුතේ? සී වාණිජ්‍ය බැංකුවට හම්බ වෙනවා තැන්පතු රුපියල් කීයක්ද? 810යි. 810න් සංචිත තියාගන්න කීයක්ද? 81ක්. 810න් සංචිත තියාගන්න කීයක්ද පුතේ? 81ක්. අධි සංචිතය එනවා 729. හරිද? 729. ඔන්න කතාව. දැන් පාරට දිගට යනවා. හැබැයි අපි උපකල්පනය කළා බැංකු තියෙන්නේ 4යි. A B C D විතරයි. A B C D විතරයි. හරිද? right. ලියන්න දෙයටින්. ලස්සට ඔක දාගන්න. යඩේ ලියන්න. සී වාණිජ්‍ය බැංකුවෙන් 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 ණය මුදල චෙක් පතකින් ලබා ගන්නා පුද්ගලයා සී වාණිජ්‍ය බැංකුවෙන් ණය මුදල චෙක් පතකින් ලබා ගන්නා පුද්ගලයා චෙක් පතකින් ලබා ගන්නා පුද්ගලයා එය ඩී වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරයි. 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 එවිට ඩී වාණිජ්‍ය බැංකුවේ ශේෂ පත්‍රය පහත පරිදි වේ. එවිට ඩී වාණිජ්‍ය බැංකුවේ ශේෂ පත්‍රය පහත වේ. එවිට ඩී වාණිජ්‍ය බැංකුවේ ශේෂ පත්‍රය පහත වේ. එය ඩී වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරයි. එවිට ඩී වාණිජ්‍ය බැංකුවේ ශේෂ පත්‍රය පහත වේ. ඩී වාණිජ්‍ය බැංකු ශේෂ පත්‍රය. එය ඩී වාණිජ්‍ය බැංකුවේ ශේෂ පත්‍රය පහත වේ. දැන් පුතේ හැබැයි ඩී ගෙන් ණයම අරන් තැන්පත් කරන්න ඊ කෙනෙක් නැහැ. ඩී ගෙන් ණය අරන් තැන්පත් කරන්න ඊ බැංකුවක් නැහැ. ඔතනින් ওই process එක නවතිනවා. 4යි කියලා උපකල්පනය කරලා බැස්ස නිසයි නවතින්නේ. right? නැත්තම් ඔක අඛණ්ඩව හේගලාගෙන යන A B C D E F දෙන්න පුළුවන් ණය ප්‍රමාණය බිඳුවක් වෙනකන් ඕක ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි උපකල්පනය කළා D විතරයි තියෙන්නේ. එහෙනම් D පුතේ තැන්පත් කරනවා. තැන්පතුව කීයද? තැන්පතුව 729යි. ඒක සංචිත විදියට එහෙම තියෙනවා. 729යි ඔන්න තියෙනවා. right. direct. right. එහෙනම් ඔන්න ඕක තමයි පුතේ ණය වීම තැන්පත් වීම කියලා කියන්නේ. හරිද? right. පුතේ බලන්න හොඳට උනේ මොකක්ද? මොකක්ද? මුලට යන වෙච්ච දේ කල්පනා කරන්න. මේ බැංකු පද්ධතිය තිබුණා පුතේ
A B C D කියලා වාණිජ බැංකු 4ක්. සංචිත අනුපාතය 10%යි. මේ බැංකු අතරේ පළවෙනි වාණිජ බැංකුව ඒ වාණිජ බැංකුවට රුපියල් 1000ක තැන්පතුවක් එනවා. ඒ වාණිජ බැංකුව රුපියල් 1000න් හැදෙනවා අධිසංචිතය කීයද? අධිසංචිතය රුපියල් 900යි. දැන් ඒ වාණිජ බැංකුවේ රුපියල් 100ක් තියාගත්තම වැඩිපුර තියෙනවා කීයද? 900ක්. ඒ වැඩිපුර තියෙන රුපියල් 900 අපි අර උදේවරු කිව්ව විදිහට අධිසංචිතය ණය වශයෙන් දෙනවා. අධිසංචිතය ණය වශයෙන් දෙනවා. අන්න පුතේ ඒ ණය වශයෙන් දෙන ටික ගෙනින් තැන්පත් කරනවා කොන බැංකුවේද? B බැංකුවේ. දැන් B බැංකුවට 900. B බැංකුව තමන්ගේ අධිසංචිතය 810ක් ණයට දෙනවා. ඒ 810 ගිහින් තැන්පත් කරන C බැංකුවේ. C බැංකුවේ තැන්පතුට ගිහින් දාන D බැංකුවේ. ඔන්න ඕ කැරකි කැරකි පහළට යනවා. දැන් බලන්න පුතේ හොඳට මං වචන දෙකක් සමාන කරලා පෙන්නනවා. මේ අධ්‍යයනයේදී වචන දෙකක් සමාන ආකාරයෙන් භාවිතා වෙනවා. මේ කොටසේදී වචන දෙකක් සමාන අර්ථයෙන් භාවිතා වෙනවා. ඒ වචන දෙක තමයි පුතේ මෙන්න මේ වචන දෙක. ණය තැන්පත්. හාත්පසින් වෙනස් වචන දෙයක්. හරියට ගත්තොත් විරුද්ධ වචන දෙයක් වගේ නේද? ණය තැන්පතු කියන්නේ වෙනස් අර්ථ වචන දෙකක්. අපි සමාන අර්ථයෙන් පාවිච්චි වෙනවා. ණය මෙවීම තැන්පතු මෙවීම. හරි? සමාන අර්ථයෙන් පාවිච්චි වෙනවා. මෙම වෙන්න හේතුව තමයි පුතේ මෙන්න මේක. හොඳින් බලන්න. මේ 900 මෙතන ණය. මේ 900 ඉලක්කම මෙතෙන්දි මොකක්ද? ණය. ඒ 900ම මෙතෙන්ට ආවම මොකක් බවට පත් වෙනවද පුතේ? තැන්පතුනේ. එකම ඉලක්කමට තැන් දෙකේදී නම් දෙකක් කිව්වා. එකම ඉලක්කමට තැන් දෙකේදී නම් දෙකක් කිව්වා. මෙතන ණය 810යි මෙතනමයි පුතේ තැන්පතු 810යි. අන්න. මෙතන ණය 729යි පුතේ මෙතන තැන්පතු 729යි. එහෙනම් මගේ පුතේ එකම ඉලක්කමට එක තැනකදී තැන්පතු කියනවා තව තැනකදී ණය කියනවා. එකම ඉලක්කමට එකම ඉලක්කමට එක තැනකදී ණය කියනවා අනිත් තැන තැන්පතු කියනවා. තේරුණාද පුතේ? රයිට්. එක තැනකදී ණය නේනම් මේ කොටසේ මම ණය තැන්පතු කියන වචන දෙක සමාන වූ අර්ථයෙන් පාවිච්චි කරනවා. ණය කියලාත් කියනවා සමහර තැන්වල තැන්පතු කියලාත් කියනවා. ඇයි මේ දෙකම එක සමානයි. එකම ඉලක්කම තැන් දෙකේදී කියන්නේ. දැන් පුතේ මම පුංචි ලේඛනයකට එනවා. බලන්න වෙච්ච දේ අපේ මැජික් එක. මොකද මැජික් එක? රුපියල් 1000ක් ABCD කියලා බැංකු හතරක් තියෙන මල්ලක් තිබුණා. ABCD කියලා බැංකු හතරක් තියෙන මල්ලක් තිබුණා. ඒකේ එක බැංකුවකට රුපියල් 1000ක් දාලා හොලවනවා. මෙන්න හොලවනවා. හෙල්ලුවම මොකද වෙන්නේ? බැංකුවෙන් බැංකුවට පැන ගිහිල්ලා උනේ මොකද්ද කියලා බලන්න. මෙන්න මම ලියනවා දැන් පුතේ මෙන්න ඒ වාණිජ බැංකුව සැපයූ මම වචන දෙකක් පාවිච්චි කරනවා පුතේ. ණය ඇල ඉරක් තැන්පත්. ණය ඇල ඉරක් තැන්පත්. ණය ඇල ඉරක් තැන්පත්. ඒ වාණිජ බැංකුව සපයපු ණය තැන්පතු ප්‍රමාණය කීයද පුතේ? 900. ඇත්ත වශයෙන් කිව්වොත් මේ ආරම්භක බැංකුවේ අධිසංචිතය නේද? හොඳට බලන්න.
මේ ආරම්භක බැංකුවේ අධිසංචිතය කීයද? 900යි. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔය ආරම්භක අධිසංචිතය. ඊට පස්සේ ලියනවා B වාණිජ්‍ය බැංකුවේ සැපයූ ණය ඇලවිරක් තැන්පතු කීයද පුතේ? 810යි. B වාණිජ්‍ය බැංකුව සැපයූ ණය තැන්පතු 810යි. ඊට පස්සේ C වාණිජ්‍ය බැංකුව සැපයූ ණය තැන්පතු කීයද පුතේ? 729. එහෙනම් බලන්න පුතේ මුළු තැන්පතු ණය ප්‍රමාණය කීයද? අපි එකතු කරලා බලමු. 9යි 3යි 17යි 7යි 24යි 2439. එහෙනම් මගේ පුතේ මේ බැංකු තුන එකතු වෙලා මේ බැංකු හතර එකතු වෙලා අර ලැබිච්ච රුපියල් 1000 කොච්චර ණය දීලාද? 2439ක් ණය දීලා. කොච්චර තැන්පතු නිර්මාණය කළාද? 2439ක් නිර්මාණය කළා. එහෙනම් කලේ මොකක්ද? ඔන්න මල්ලක් ගත්තා. ඒ මල්ලට රුපියල් 1000ක් දැම්මා. දාලා හෙල්ලුවා. හෙල්ලු පාර බැංකුවෙන් බැංකුවට අධිසංචිතය ගියා. අවසාන වෙලා තියෙන්නේ මොකද්ද බලන්න. ආරම්භක තැන්පතුව වගේ ආරම්භක අධිසංචිතය වගේ කිහිප ගුණයක් තැන්පතු තියෙනවද නැද්ද? නැහැ තියෙනවා. තැන්පතු නැහැ තියෙනවා. රුපියල් 1000යි බැංකුවට ආවේ බලන්න කොච්චර තියෙනවද? 2439. බැංකු පද්ධතියට ආපු රුපියල් 1000න් ඇත්තටම දෙන්න පුළුවන් රුපියල් 900යි. හැබැයි මේ 900 පැන ගිහිල්ලා අධිසංචිතය පැන ගිහිල්ලා එමෙන් කිහිප ගුණයක තැන්පතු ණය මැවීම. ඔන්න ඔකට කියනවා තැන්පතු මැවීම, ණය මැවීම. ඉවරයි. ඔය අල්ලපු ගෙදර නංගි එක්කන් ආවනම් මුදල් මවනව පෙන්නන්න. අල්ලපු ගෙදර අප්පා එක්කන් ආවනම් මුදල් මවනව පෙන්නන්න. දැන් එයාට කියන්න ඉවරයි මවලා ගෙදර යන්න. හරිද? රයිට්. යන්න. ඔයා ණය මවන්න කට්ටිය වට කරගත්තා. මුදල් මවන්න බලන්න කට්ටිය වට කරගත්තා නම් ගෙදර යට කියන්න දැන් ඒක කළ ඉවරයි. ඒක ඉවරයි. හරිද? එහෙනම් පුතේ බැංකුවකට ලැබෙන තැන්පතුවකින් නිර්මාණය වන අධිසංචිතය පාවිච්චි කරලා එමෙන් කීප ගුණයක තැන්පතු ණය නිර්මාණය කරනවා. ඒකට කියනවා තැන්පතු මැවීම, ණය මැවීම, මුදල් මැවීම. එහෙනම් කොහොමද? වාණිජ්‍ය බැංකු පද්ධතියක බැංකුවක නිර්මාණය වන අධිසංචිතයක් බැංකුවෙන් බැංකුවට පැන ගිහිල්ලා අවසානයේ අර අධිසංචිතය වගේ කීප ගුණයක ලැබිච්ච තැන්පතු වගේ කීප ගුණයක තැන්පතු ණය මැවෙනවා නම් ඒකට කියනවා ණය මැවීම, මුදල් මැවීම, තැන්පතු මැවීම. රුලක් කරලා යන්න. වාණිජ්‍ය බැංකු 4ක් පමණක් වාණිජ්‍ය බැංකු 4ක් පමණක් පවතීයයි උපකල්පනය කළ නිසා
මෙම ක්‍රියාවලිය ඩී වාණිජ්‍ය බැංකුවෙන් අවසන් වුවත් බැංකු 4ක් පමණක් පවතී යයි උපකල්පනය කළ නිසා මෙම ක්‍රියාවලිය ඩී වාණිජ්‍ය බැංකුවෙන් අවසන් වුවත් ඩී වාණිජ්‍ය බැංකුවෙන් අවසන් වුවත් ඩී වාණිජ්‍ය බැංකුවෙන් අවසන් වුවත් වාණිජ්‍ය බැංකු විශාල ප්‍රමාණයක් පවතින විට 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 ලබා දිය හැකි ණය ප්‍රමාණය ලබා දිය හැකි ණය ප්‍රමාණය ශූන්‍යයක් වන තෙක් ලබා දිය හැකි ණය ප්‍රමාණය ශූන්‍යයක් වන තෙක් ලබා දිය හැකි ණය ප්‍රමාණය ශූන්‍යයක් වන තෙක් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවේ. ලබා දිය හැකි ණය ප්‍රමාණය ශූන්‍යයක් වන සෙක් මෙම ක්‍රියාවලිය සිදුවේ. ශූන්‍යයක් වන තෙක් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවේ. හරිද? right. රූල කරලා යන්න. වාණිජ්‍ය බැංකු 4 විසින් වාණිජ්‍ය බැංකු 3 විසින් අත 3යි නේද? වාණිජ්‍ය බැංකු 3 විසින් සපයන ලද ණය ප්‍රමාණය වාණිජ්‍ය බැංකු 3 විසින් සපයන ලද ණය ප්‍රමාණය පහත පරිදි වේ. වාණිජ්‍ය බැංකු 3 විසින් සපයන ලද ණය ප්‍රමාණය පහත පරිදි වේ. right. ලස්සනට දාගන්න. කැටයන් දාලා ලස්සනට දාගන්න. ජීවිතේට මං කියූ තාරකාවියේ ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් අපි නිර්වචනයකට යමු. තාම පිළිවෙන්නේ නැහැ ණය මෙවීම යනු කියලා මොනවද ලිව්වේ? හරිද? යම් පුතේ දැන් අපි ණය මෙවීම මුදල් මෙවීම කියන්නේ මොකක්ද කියලා යන්න. හරිද? වචන තුනක් ලියන්න. ණය, තැන්පතු, මුදල්. ණය ඇලෙයිරක්, තැන්පතු ඇලෙයිරක්, මුදල් ඇලෙයිරක් මෙවීම යනු. ණය ඇලෙයිරක්, තැන්පතු ඇලෙයිරක්, මුදල් මෙවීම යනු. වාණිජ බැංකුව විසින් යනු වාණිජ බැංකුව විසින් යනු වාණිජ බැංකුව විසින් යනු වාණිජ බැංකුව විසින් වාණිජ බැංකුව විසින් රතු බැනතර ගන්න පුතේ. වාණිජ බැංකුව විසින් තම අධිසංචිතය ණයට දීම තුලින් වාණිජ බැංකුව විසින් තම අධිසංචිතය ණයට දීම තුලින් තම අධිසංචිතය ණයට දීම තුලින් තම අධිසංචිතය ණයට දීම තුලින් කිහිප ගුණයක අධිසංචිතය ණයට දීම තුලින් කීප ගුණයක තැන්පතු ණය කීප ගුණයක තැන්පතු ණය කීප ගුණයක තැන්පතු ණය මැවීමේ ක්‍රියාවලියයි. 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 හරිද? කීප ගුණයක තැන්පතු ණය මැවීමේ ක්‍රියාවලියයි. ඔන්න කතාව. මොකද්ද? බැංකු පද්ධතියක නිර්මාණය වන අධිසංචිතය ණයට දීම තුලින් අර ආරම්භක සංචිතය වගේ හරිද? ආරම්භක මුදල වගේ කීප ගුණයක් තැන්පතු ණය මැවීමේ ක්‍රියාවලියට කියනවා ණය මැවීම තැන්පතු මැවීම. එමෙන් කීප ගුණයක බලන්න රුපියල් 900 ඇත්ත වශයෙන්ම දෙන්න පුළුවන්. ඒ 900 පන්න ගිහිල්ලා අවසානයේ දෙනවා කීයද පුතේ? 2439ක්. 900 එමෙන් කිහිප ගුණයක තැන්පතු ණය දෙනවා. රුපියල් 1000 හම්බුනේ, රුපියල් 900යි අධිසංචිත හැදුනේ. දෙන්න පුළුවන් 900යි. ඒ 900 පන්න ගිහිල්ලා ඒ වගේ කීප ගුණයක තැන්පතු ණය දෙනවා. ඔන්න ඔකට කියනවා
තැන්පතු මැවීම, ණය මැවීම. හරිද? right. රුලක් කරලා ලියන්න. එක් වාණිජ බැංකු තමන්ට ලැබෙන තැන්පතු ප්‍රමාණයෙන් තමන්ට ලැබෙන තැන්පතු ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක් සංචිත ලෙස රඳවාගෙන ඉතිරිය වරහන් ඇතුළේ යන අධිසංචිතය. 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 ණය වශයෙන් මුදා හරි. ණය වශයෙන් මුදා හරි. ණය වශයෙන් මුදා හරි. හරිද? ණය වශයෙන් මුදා හරි. මම ආයෙ කියන්නම් පුතේ. එක් වාණිජ බැංකු තමන්ට ලැබෙන තැන්පතු ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක් සංචිත ලෙස රඳවාගෙන ඉතිරිය වරහන් ඇතුළේ අධිසංචිතය ණය ලෙස මුදා හරි. එම ණය ඉල්ලුම් තැන්පතු අතර හුවමාරු වීම නිසා එම ණය ඉල්ලුම් තැන්පතු අතර හුවමාරු වීම නිසා එම ණය ඉල්ලුම් තැන්පතු අතර හුවමාරු වීම නිසා එම තැන්පතු ඉල්ලුම් තැන්පතු අතර හුවමාරු වීම නිසා බැංකු පද්ධතියට ඇතුළු ආරම්භක තැන්පතුවට වඩා වැඩි තැන්පතු ප්‍රමාණයක් බිහි කිරීමේ හැකියාව පවතී. වැඩි තැන්පතු ප්‍රමාණයක් බිහි කිරීමේ හැකියාව පවතී. වැඩි තැන්පතු ප්‍රමාණයක් බිහි කිරීමේ හැකියාව පවතී. හරිද? right. වැඩි තැන්පතු ප්‍රමාණයක් බිහි කිරීමේ හැකියාව පවතී.
හරිද පුතේ? right. වැඩි තැන්පතු ප්‍රමාණයක් බිහි කිරීමේ හැකියාව පවතී. හොඳයි. හොඳ උත්පත් ගන්න. හොඳ උත්පත් ගන්න. right. හොඳයි. ඔන්න පුතේ ඔකට තමයි කියන්නේ මොකද්ද? ණය මෙවීම, තැන්පතු මෙවීම. ලෙන මාතෘකාව පුතේ මාතෘකාව ලියන්න. තැන්පතු ප්‍රසාරණ ගුණකය ණය ගුණකය කි. පුතේ ගුණකය. ගුණකය කියන්නේ මේකයි. පුතේ ගුණකය කියන්නේ මේකයි. මේ බැංකු පද්ධතියක හරිද? බැංකු පද්ධතියක නෑ අපි ඉස්සෙල්ලා යන්න පොඩ්ඩක් කතා කරමු පොඩ්ඩක්. අපි යන්න පොඩ්ඩක් කතා කරමු. අපිට ගුණක හම්බුණා. මගේ මාතෘකාව ගුණකය. අර ඉස්කෝල රැස්වීම වගේ. මට ගුණකය යන මෑන් වචන සල්පයක් ඔබ හමුවේ තැබීමට අවසරයි. අර උදේපාන්දරකේ රැස්වීම කියන වචන ටිකනේ. මේ දහසක් පියුම් විකසිත වන මේ හිමිදිරි උදෑසන ඔබ හමුවේ ගුණකය සම්බන්ධයෙන් වචන කිහිපයක් තැබීමට අවසරයි. විද්‍යාලයේ විදුහල්පති, මහා ප්‍රඥා, මහා යාත්‍රිකයා, මේ විදුහලේ ගෝත්‍රිකයා,
මේ පාසලේ මහා නියමුවා විදුහල්පතිතුමාගෙන් අවසර එහෙම කියලා අපි පටන් ගන්නව නේද? right. ගුණකය. මට ආර්ථික විද්‍යාවේදී තැන් කීපකදී ගුණකය හම්බුණා. ඒ හම්බෙච්ච එක තැනක් තමයි ආයෝජන ගුණකය. තව තැනක් තමයි රජයේ වියදම් ගුණකය. තව තැනක් තමයි ස්වාධීන වියදම් ගුණකය. තව තැනක් තමයි මුදල් ගුණකය. මුදල් ගුණකය. මට තැන් ගොඩකදී ගුණකය හම්බෙලා තියෙනවා. මේ හම්බෙච්ච හැම තැනදීම ගුණකය කියන්නේ වටගාන, වාරගාන. ගුණකය වටගාන, වාරගාන. හරිද? ගුණකය කියන්නේ වටගාන, වාරගාන. හරිද? right. ගුණකය කියන්නේ වටගාන, වාරගාන. දැන් බලන්න මෙතනත් එහෙම සාවක් තියෙනවා. දැන් මම කියනවා පුතේ මෙහෙම. මොකද්ද? හිතන්න මෙහෙම C බැංකුවෙන් ඉවර වුණේ D බැංකුවෙන් ඉවර වුණේ. මේක පහළට අඛණ්ඩව කන්ටිනියු වෙනවා. මේක අඛණ්ඩව කන්ටිනියු වෙලා මම ගන්නවා පුතේ නිකන් ඉලක්කමක් දානවා. එකතු ආව 9000. ඔන්නෝම එකතු කරලා අවසානයේ මුළු තැන්පතු ප්‍රමාණය ආවා කීයක්ද? 9000. මුළු තැන්පතු ආවා කීයක්ද? 9000. දැන් බලන්න පුතේ හොඳට. එහෙනම් මොකද දැන් අපිට ඕක බිඳුව වෙනකන් දුන්නා කියලා. දෙන්න හැකි ණය ප්‍රමාණය බිඳුව වෙනකන් දුන්නා. ඒව දීලා ඇවිල්ලා පහළට එකතු කළාම 9000. දෙන්න හැකි ප්‍රමාණය එකතු කරලා ආවම දෙන්න පුළුවන් උපරිමය කීයද? 9000. දැන් බලන්න පුතේ හොඳට 9000. නිකන් අපි ඉලක්කම දෙවන ඔක්කොම එකතු කරා 9000ක් ආවා කියලා හිතන්නකෝ. A B C D E F G කියලා ඔමන් ලියාගෙන ගියා. අවසානයම 9000. දැන් බලන්න පුතේ මෙන්න මේ 9000 කියන්නේ 9C කියන්නේ මොකක්ද? ආරම්භක අධිසංචිතය. ඇතවයි මිත්‍රෝනි මේ මොකක්ද? ආරම්භක අධිසංචිතය. ආරම්භක අධිසංචිතය. ඇත්ත වශයෙන් දෙන්න පුළුවන් ණය ප්‍රමාණය. ඔය මොකද්ද? ආරම්භක අධිසංචිතය. දැන් බලන්න මගේ පුතේ ආරම්භක අධිසංචිතය වගේ කී ගුණයක් තැන්පතු තියෙනවද? කී ගුණයක්ද? ආරම්භක තැන්පතු වගේ කී ගුණයක්ද? 10 ගුණයක්. ආරම්භක තැන්පතු වගේ කී ගුණයක්ද? 10 ගුණයක්. අන්නේ 10ට කියනවා පුතේ නමක් තැන්පතු ගුණකය, ණය ගුණකය. ඔන්න ඔකට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? ගුණකය. කේ. එහෙනම් දැන් පුතාට ඉබේම හැදිලා ඇති නිර්වචනයක්. ආරම්භක අධිසංචිතය මෙන් කී ගුණයක් තැන්පතු තියනවාද කියලා බැලුවොත් අන්න ඒකට කියනවා පුතේ නමක් තැන්පතු ගුණකය, ණය ගුණකය. ඒක නමක් කියන මොකද්ද? තැන්පතු ගුණකය, ණය ගුණකය. එහෙනම් මොකද්ද පුතේ තැන්පතු ගුණකය, ණය ගුණකය කියන්නේ? මම පුතාට පුළුවන් දැන්. කියමු. බැංකු පද්ධතියේ හටගත්ත අධිසංචිතය මෙන් කී ගුණයක් වට කීයක් තැන්පතු ණය මැවිලාද කියලා බැලුවොත්
අන්න ඒකට කියනවා පුතේ නමක් තැම්පතු ප්‍රසාරණ ගුණකය ණය ගුණකය. මොකද කියන්නේ? තැම්පතු ප්‍රසාරණ ගුණකය ණය ගුණකය. එහෙනම් බැංකු පද්ධතියේ බිහිවන ආරම්භක අධිසංචිතය මෙන් කී ගුණයක් තැම්පතු ණය පවතිනවාද කියලා බැලුවොත් අන්න ඒකට කියනවා තැම්පතු ප්‍රසාරණ ගුණකය ණය ගුණකය. මෙතන කියන්නේ 900 වගේ 10 ගුණයක් ගුණකය කීයද 10යි. right. ලියන්න පිටින් ගුණකය තැම්පතු ප්‍රසාරණ ගුණකය ලස්සන මාතෘකාව ලියන්න. වාණිජ බැංකු පද්ධතිය තුල වාණිජ බැංකු පද්ධතිය තුල වාණිජ බැංකු පද්ධතිය තුල වාණිජ බැංකු පද්ධතිය තුල රතු බැංකතර ගන්න වාණිජ බැංකු පද්ධතිය තුල අධිසංචිත ප්‍රමාණය මෙන් වාණිජ බැංකු පද්ධතිය තුල අධිසංචිත ප්‍රමාණය මෙන් කොපමණ ගුණයක් ඉල්ලුම් තැන්පතු කොපමණ ගුණයක් ඉල්ලුම් තැන්පතු කොපමණ ගුණයක් ඉල්ලුම් තැන්පතු ප්‍රසාරණය කළ හැකිද යන්න කොපමණ ගුණයක් ඉල්ලුම් තැන්පතු ප්‍රසාරණය කළ හැකිද යන්න කොපමණ ගුණයක් ඉල්ලුම් තැන්පතු ප්‍රසාරණය කළ හැකිද යන්න තැන්පතු ප්‍රසාරණ ගුණකය මගින් පෙන්නුම් කරයි. කොතරම් ප්‍රමාණයක් ප්‍රසාරණය කළ හැකිද යන්න තැන්පතු ප්‍රසාරණ ගුණකය මගින් පෙන්නුම් කරයි. කොපමණ ප්‍රමාණයක් ප්‍රසාරණය කළ හැකිද යන්න තැන්පතු ප්‍රසාරණ ගුණකය මගින් පෙන්නුම් කරයි. තැන්පතු ප්‍රසාරණ ගුණකය මගින් පෙන්නුම් කරයි. හරිද? right. හොඳයි හොඳ ස්පොට් ගන්න. හොඳයි. දැන් මම පුතාට ලබන මාසෙ වෙන අපේ ප්ලෑන් එක මේ අපි මේ පටන් ගත්ත මාසෙට අදාළව මෙන්න මේ නිබන්ධන ඔබට ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? රාජ්‍ය ආර්ථිකයේ රිවිෂන් ටියුට් එක. ආර්ථික සංවර්ධනය වර්ධනය පාඩමේ වර්ධනය ටියුට් එක. සහ සාර්ව ආර්ථිකය රිවිෂන් ටියුට් එක. ලබන මාසයේ ඔය තුන ඉවර කරාම ඔය පුතේ ඊළඟ මාසෙ ඉතුරු වෙන්නේ සංවර්ධනයයි ඉතුරු රිවිෂන් කෑල්ල. සංවර්ධනයයි රිවිෂන් එක විතරයි. ගාන්ට බැලන්ස් කරලා දෙනවා. හැබැයි විභාගයේ කල්යයිද කියලා පොඩි ඉඟියක් තියෙනවා. ඇයි ගුරුවරු මාස දෙකක් වර්ධනය කළා විභාගයක් තියන තාම වාතාවරණයක් රට ඇතුලේ නැහැ.
නිසා නැවත විභාගය කල්යයිද කියන එකේ ගැටලුවක් තියෙනවා. එහෙම වුණොත් අපි මේක පොඩ්ඩක් රබර් වගේ ඇදලා තව මාසයක් දෙකක් දික් කරගන්න බලාපොරොත්තු වෙනවා. හරිද? right. හොඳයි. යා. තැන්පතු ප්‍රසාරණ ගුණකය පහත පරිදි ගණනය කළ හැකියි. තැන්පතු ප්‍රසාරණ ගුණකය පහත පරිදි ගණනය කළ හැකියි. හරි. පුතේ තැන්පතු ප්‍රසාරණ ගුණකය ගණනය කරන්න මෙහිමයි. දැන් පුතාට මතකයිනේ අර සාර්වත්‍රිකයේ ගුණකය 1 යට r. මොකද 1 යට r. හරිද? 1 යට r. හරිද? right. ඒ වගේ sorry 1 යට mps මතකයි නේද? 1 යට mps. ඒ වගේ. මෙන්න මෙහෙමයි පුතේ තැන්පතු ප්‍රසාරණ ගුණකය හොයන්නේ. තැන්පතු ප්‍රසාරණ ගුණකය හොයන්නේ මෙහෙමයි. තැන්පතු ප්‍රසාරණ ගුණකය සමානයි මෙන්න එක බෙදනවා පුතේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. මොකක්ද බෙදන්නේ පුතේ? එක බෙදනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. K සමානයි 1 යට r. මේක මෙහෙම කියනවා පුතේ. ඕනම එකක් අර 1 යට ලිව්වම මොකක්ද වෙන්නේ? පරස්පරයි. එහෙනම් අපි කියනවා ගුණකය කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ පරස්පරය. right? ලස්සනට දාලා කොට බලන්න. මුතු කුඩ ඉහළන මල්වරු සාපේ උඩ ඉගිලෙන විට වැහිලෙනි එබී බලා ප්‍රිය කවුළු දොරින් යට ගිය තවසේ දැස ගියා ඉගිලී සිංකඩ ගලවෙස්සේ දියදහරා පාටයි තේදුන්නේ තෙමී තෙමී ආදර මధు වෙස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමන්තලේ. right. හොඳයි. එහෙනම් ගුණකය හොයන්නේ කොහොමද? ගුණකය හොයන්නේ කොහොමද පුතේ? 1 යට විවස්ථාපිත සංචිත අනුපාතය. හරිද? right. මම තාම මෙන්න මෙහෙම තව සූත්‍රයක් හදනවා. හරිද? වාක්‍යයක් ගන්න පුතේ. බැංකු පද්ධතියට එක්ව
බැංකු පද්ධතියට එක්ව බැංකු පද්ධතියට එක්ව මැවිය හැකි 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 මුළු ණය ප්‍රමාණය එක්ව මැවිය හැකි මුළු ණය ප්‍රමාණය බැංකු පද්ධතියට එක්ව මැවිය හැකි මුළු ණය ප්‍රමාණය පහත පරිදි ගණනය කළ හැක. බැංකු පද්ධතියට එක්ව මැවිය හැකි මුළු ණය ප්‍රමාණය පහත පරිදි ගණනය කළ හැක. මෙන්න මැවිය හැකි මුළු ණය ප්‍රමාණය. ණය කියන හැම තැනටම දාන්න පුළුවන් මොකක්ද තියෙන්නේ? තැන්පත්. මැවිය හැකි මුළු ණය තැන්පතු ප්‍රමාණය. සමානයි පුතේ. මට සූත්‍රයක් හදලා කියන්න. මවන්න පුළුවන් ප්‍රමාණය. මේ 9 දාව යන සූත්‍රය මට කියන්න. මොකද්ද සූත්‍රය පුතේ? 900 බෙදනවා වැඩි කරනවා කියන්නේ 10. එහෙනම් ආරම්භක අධිසංචිතය වැඩි කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය. තැන්පතු ප්‍රසාරණ ගුණකය වැඩි කරන මොකද පුතේ? තැන්පතු ප්‍රසාරණ ගුණකය. ලස්සන සූත්‍රයක් විදිහට දාලා කොටු කරන්න පුතේ. ලබන සතියේ පුරා අපි කරන්නේ ගණන් අරගෙන. ලබන සතියේ අපි සම්පූර්ණ වරුවක් අරගෙන ගණන් අරගෙන. මැවිය හැකි මුළු ණය ප්‍රමාණය සමානයි ආරම්භක අධිසංචිතය වැඩි කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. මැවිය හැකි මුළු ණය ප්‍රමාණය සමානයි ආරම්භක අධිසංචිතය වැඩි කිරීම ගුණකය. ආරම්භක අධිසංචිතය 900යි ගුණකය 10යි. මාන පුළුවන් ප්‍රමාණය කීයද? 900යි. 9000යි. එහෙනම් ආරම්භක අධිසංචිතය වැඩි කරාම ගුණකයෙන් එන්නේ මොකද්ද පුතේ? මැවිය හැකි මුළු ණය ප්‍රමාණය. හරිද පුතේ? right. හරි. උදේ ඉඳලා පුතාට තමාරු වෙයිද නේද? right. හොඳයි කමක් නෑ අමාරු වුණාට තා පොඩ්ඩක් කරමු. යමු ඊට පස්සේ ලියන්න පුංචි අනුමාතුකාවක් වාණිජ්‍ය බැංකු මුදල් මැවීමට පදනම් වන උපකල්පන. වාණිජ්‍ය බැංකු මුදල් මැවීමට පදනම් වන උපකල්පන. වාණිජ්‍ය බැංකු මුදල් මැවීමට පදනම් වන උපකල්පන. වාණිජ්‍ය බැංකු මුදල් මැවීමට පදනම් වන උපකල්පන.
ගණන් ටික හදන්න තියෙන්නේ පුතේ. වාණිජ්‍ය බැංකු මුදල් මෙවීමට පදනම් වන උපකල්පන. ලස්සන ලියන්න. වාණිජ්‍ය බැංකු මුදල් මෙවීමට පදනම් වන උපකල්පන. වාණිජ්‍ය බැංකු මුදල් මෙවීමට පදනම් වන උපකල්පන. දැන් පුතාට ඇත්ත වශයෙන්ම කිව්වොත් දැනෙන්න ඕන මේක මේ උපකල්පන උඩ සිතා ගැනීම උඩ වෙච්ච ක්‍රියාවලිය. එක බැංකුවකින් ණය මුදලක් අරන් අනිත් බැංකුවේ තැන්පත් කරන මේ උපකල්පන උඩ තියෙන එක. මොනවද වාණිජ්‍ය බැංකු ණය මෙවීමට අදාළ උපකල්පන? මොනවද වාණිජ්‍ය බැංකු ණය මෙවීමට අදාළ උපකල්පන? බලමු අපි. හරිද? right. මෙන්න උපකල්පන. පළවෙනි එක ලියන්න. පළවෙනි එක ලියන්න. පළවෙනි එක ලියන්න. තැන්පතුවක් ලැබුණු පසු තැන්පතුවක් ලැබුණු පසු තැන්පතුවක් ලැබුණු පසු බැංකු ක්‍රමයට තැන්පතුවක් ලැබුණු පසු බැංකු ක්‍රමයට තැන්පතුවක් ලැබුණු පසු බැංකු ක්‍රමයට අලුතින් මුදල් ගලා ඒමක් හෝ තැන්පතුවක් ලැබුණු පසු බැංකු ක්‍රමයට අලුතෙන් මුදල් ගලා ඒමක් හෝ අලුතෙන් මුදල් ගලා ඒමක් හෝ අලුතෙන් මුදල් ගලා ඒමක් හෝ පිටට මුදල් ගලා යාමක් පිටතට මුදල් ගලා යාමක් පිටතට මුදල් ගලා යාමක් සිදු නොවී පිටතට මුදල් ගලා යාමක් සිදු නොවී මම ආයෙ කියන්නමයි පුතේ තැන්පතුවක් ලැබුණු පසු බැංකු ක්‍රමයට අලුතෙන් මුදල් ගලා ඒමක් හෝ පිටතට මුදල් ගලා යාමක් සිදු නොවේ. බලන්න පුතේ හොඳට. අර ABCD පෙළන්න බලන්න ශේෂපත්‍ර ටික. ABCD ශේෂපත්‍ර ටික දිහා බලන්න හොඳට. මොකද පුතා දැක්කේ? අන්න තැන්පතුවක් ලැබුණට පස්සේ පුතේ මුදල් ගලා එන්නෙත් නෑ ගලා යන්නෙත් නෑ. රුපියල් 1000 වැටුණා 1000 විතරමයි පැන පැන ඉස්සරහට යනවා. හැබැයි අලුතෙන් ඉන්නෙත් නෑ ඒක පිටට යන්නෙත් නෑ. හොඳ වැඩේ එහෙම වෙනවද නේ? බැංකුවක තප්පරයකට ගනුදෙනු කීයක් සිද්ධ වෙනවද? අන උපකල්පනය කරනවා. ආරම්භක තැන්පතු රුපියල් 1000 වට පස්සේ තවත් ඒව සල්ලි තැන්පත් කරන්නෙත් නෑ. ඒ 1000 බැංකුවෙන් බැංකුවට පැන පැන යනවා. එළියට යන්නේ උපකල්පන හිතාගෙන. හැබැයි ප්‍රායෝගිකව තියෙන දෙයක් එහෙම ප්‍රායෝගික වෙන සිද්ධාන්තයක් නෙවි. right? දෙක. දෙවෙනි උපකල්පන. සියලුම බැංකු අධිසංචිත පවත්වා නොගන්නා බව. සියලුම බැංකු අධිසංචිත නොපවත්වා ගන්නා බව. සියලුම බැංකු අධිසංචිත නොපවත්වා ගන්නා බව. සියලුම බැංකු අධිසංචිත නොපවත්වා ගන්නා බව. එතරම් ලියන්න. අධිසංචිතය සම්පූර්ණයෙන්ම එතරම් ලියන්න. අධිසංචිතය සම්පූර්ණයෙන්ම ණය වශයෙන් ලබා දෙන බව. අධිසංචිතය සම්පූර්ණයෙන්ම
ණය වශයෙන් ලබා දෙන බව. right yeah බලන්න එක බැංකුවක්වත් අධිසංචිත තියාගත්තේ උපරිමය දුන්නා. A බැංකුව දෙන්න පුළුවන් උපරිමය 900යි. ඒ 900 දුන්නා. B බැංකුව දෙන්න පුළුවන් උපරිමය 810යි. 810යි දුන්නා. C බැංකුව දෙන්න පුළුවන් උපරිමය 729යි. වැඩිපුර තියාගත්තේ. දෙන්න පුළුවන් උපරිම මය මුදල දුන්නා. තුන්වෙනි උපකල්පනය සියලුම ණය ගැනුම්කරුවන් 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 තමා ලද ණය මුදල සියලුම ණය ගැනුම්කරුවන් තමා ලද ණය මුදල චෙක් පතක් මගින් තමා ලද ණය මුදල චෙක් පතක් මගින් චෙක් පතක් මගින් සම්පූර්ණයෙන් චෙක් පතක් මගින් සම්පූර්ණයෙන්ම වෙනත් බැංකුවක තැන්පත් කරන වග සම්පූර්ණයෙන්ම වෙනත් බැංකුවක තැන්පත් කරන බව right මොකද කියන්නේ අය බලන්න සියලුම ණය ගැනුම්කරුවන් තමා ලද ණය මුදල චෙක් පතක් මගින් සම්පූර්ණයෙන්ම වෙනත් බැංකුවක තැන්පත් කරන බව සම්පූර්ණයෙන්ම වෙනත් බැංකුවක තැන්පත් කරන බව පොතේදුවේ මේ YouTube නාලිකාවෙන් ලංකාවේ කිසිම ඉකෝන් ගුරුවෙක් කරන්නේ නැති වැඩක් කරනවා. ඒ තමයි මම උගන්වපු පාඩම් ටික පිළිවෙලට අංක දාලා YouTube එකට අප්ලෝඩ් කරනවා. ඇත්තට මේක සෑහෙන මහන්සියක් කරන කාර්යයක්. මේකේ වීඩියෝ කරලා ඒකේ ප්‍රමාණය අඩු කරලා විශාල උත්සාහයක් ගන්න. ඇයි එහෙම කරන්නේ? සාමාන්‍ය ගුරුවරු කරන්නේ නැහැ පුතේ. ඇයි? තමන් උගන්වපු ටික ඕන කෙනෙකුට බලන්න YouTube එකට දායව මේ ගුරුවරයාගේ වටිනාකමක් නැහැ. තමන් උගන්වන දේවල් ඔක්කොම ටික ඕනම දරුවෙකුට බලන්න පුළුවන් විදිහට YouTube එකට දායව මේ ගුරුවරයාට වටිනාකමක් නැහැ. හැබැයි මට එහෙම පටු පරමාර්ථයක් නැහැ පුතේ. මම උගන්වන දේවල් තව දරුවෝ බැලුවා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. පුතේ මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක හරිද? ඇතිවෙච්ච මේ දරුවන්ට ඇතිවෙච්ච අභියෝගය උසස් පෙළ විභාගයට යද්දී දැනුම හොයන්න තියෙන අභියෝගයට සහයෝගයක් වෙන්නයි පුතේ මේ YouTube channel එක ආරම්භ කරේ. දැන් 57000 ගානක views තිබුණා. 1400 ගානක් subscribe තියෙනවා. එතකොට පුතේ මම පාසල් ගුරුවරයෙක් විදියට ගුරු සැසි සාකච්ඡා සම්මාන්ත්‍රණයට යන ගුරුවරයෙක් විදියට අවුරුදු 9ක් තිස්සේ ලබාගත් අත්දැකීම් ටික තමයි මේ ඉගෙනීම තුළ ඔබට දෙන්නේ. ତොර මේ නාලිකාව ඔස්සේ කිසිදු ගාස්තුවක් නැතුව ඔබට මේව ඉගෙන ගන්න පුළුවන්. පොතේ හැම පාඩමකම අංක ටික දාලා තියෙනවා. මුදල් 1 මුදල් 2 කියලා බදු සහන ආධාර වශයෙන් පිළිවෙලට අංක ටික දාලා තියෙනවා. ඉතින් මම ඔබ ඉල්ලීමක් කරනවා මේ විවසනකාරී වෙලාවේ ගුරුවරයා විදියට මම මගේ සමාජ වගකීම ඉෂ්ට කරා. අපි ආර්ථික අතින් බොහෝම පහත් තැනකදී ටියුෂන් පටන් ගන්නකොට හරිද? සරලවම කිව්වොත් එදා වේල කන්න නැති මට්ටමක ඉඳපු මිනිස්සු අපි
අපි යන්තම් ආර්ථිකය හදාගත්තේ මේ ටියුෂන් වලින්. දරුවන්ට උගන්වලා. එහෙනම් අපි තුල වගකීමක් තියෙනවා මේ දරුවා සරණ වෙච්ච වෙලාවේ අපි දන්න දැනුම සීමා මායිම් නැතුව බෙදන්න. ඒ වගකීම ඉෂ්ට කරන්න. පුතේ ඔබ දන්න යාළුවෝ ඉන්නෝ නම් මේ channel එකට සම්බන්ධ කරන්න බලන්න කියන්න. ඔබට ටියුට් එකක් අවශ්‍ය නම් මේ දුරකථන අංකය තියෙනවා. මේ දුරකථන අංකයට පණිවිඩයක් එවන්න. මම මේ ළඟපාත දරුවෙක් නම් ලබා දෙන්නම්. නැත්නම් ටැබලට් උනක් දාන්නගේ ප්‍රශ්නයක් නැහැ. පුතේ මේ අභියෝගයක් ආපු වෙලාවේ අපි හැමෝම එකතු වෙලා මේ අභියෝගය දිනන්න ඕන. මම ඉල්ලීමක් කරනවා ඔබෙන්. මේ ඔන්ලයින් ඉගැන්වීමේ අඳුරු පැතිකඩක් තියෙනවා. කනගාටුදායක පැත්තක් තියෙනවා. ඒ තමයි පුතේ සිග්නල් නැති දරුවට එන්න විදියක් නෑ. මේ ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවේ වෙන පැත්තකට ගිහින් යාළුවෙක්ගේ ගෙදරට ගිහින් ඉගෙන ගන්න බෑ පුතේ. සිග්නල් නැති දරුවට යාළුවෙක්ගේ ගෙදරට යන්න බෑ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. ඒ විතරක් නෙවෙයි ෆෝන් මේ අපි පාවිච්චි කරන ෆෝන් දරුවෝ පාවිච්චි කරන ෆෝන් ගොඩක් පරණ ඒවා ඒවා කැඩෙනවා. ලයිට් නෑ විවිධ මේ වර්ෂාව කාලගුණ යහපත් වෙලා ඔය විවිධ ප්‍රශ්න නිසා පුතේ දරුවෝ ඔන්ලයින් වලින් මගහැරෙනවා. අන්නේ මගහැරෙන දරුවන්ට ඉගෙන ගන්න තමයි පුතේ මේක ඇන්නේ. එහෙනම් මම පුතාගේ ඉල්ලීමක් කරනවා. පුතාගේ යාළුවෝ ඉන්නෝ නම් එහෙම අය සම්බන්ධ කරගන්න. මේකට එකතු වෙලා ඉගෙන ගන්න කියන්නේ. ඔබට තියෙන ඕනම ප්‍රශ්නයක් මෙන්න මේ දුරකථන අංකයට යොමු කරන්න. හරිද? දවල් කාලේ තමයි මම පන්ති තියෙන්නේ. සාමාන්‍යයෙන් හවස 6න් පස්සේ වගේ පන්ති නෑ. ඒ කාලය තුල ඕන ප්‍රශ්නයක් තියෙනවා එමතුමක් ලබාගෙන කතා කරන්න. හරිද? රයිට්. මම හිතනවා ඔබ මේකෙන් යමක් ඉගෙන ගන්නවා නම් ඒක තමයි මම ලබන සතුට. පැහැදිලිද? මම පාසල් ගුරුවරයෙක් විදියට අවුරුදු 9ක් ලබා ගත්තා දෙකකින්. පුතේ මම 2020 වෙනකොට පන්ති කළේ මොරවකයි අකුරැස්සයි විතරයි. මගේ ඉස්කෝලේ පිටවතර රඩ්ඩිසේනානායක ජාතික පාසල. මම පන්ති කළේ මොරවක සහ අකුරැස්ස කියන නගර දෙකේ විතරයි. 2020 අවුරුද්දේ මෙන්න මේ ප්‍රතිඵල තිබුණා. දිස්ත්‍රික්කයේ 3, දිස්ත්‍රික්කයේ 6, දිස්ත්‍රික්කයේ 8, දිස්ත්‍රික්කයේ 9, දිස්ත්‍රික්කයේ 11 වෙනියා, 17 වෙනියා, 23 වෙනියා, 28 වෙනියා හරිද? ප්‍රතිඵල දුන්නා. ඔය පන්ති දෙකක් කරලා. එනම් පුතේ මේ ප්‍රතිඵල දිහි පෙරපු ගුරුවරයා සමහර දරුවන්ට මේක නොමිලේම ලැබෙනකොට අව탁සේරු වීමක් සිද්ධ වෙනවා. අව탁සේරු කරන්න එපා පුතේ. පුතාලා ගැන හිතලයි මේක YouTube දාලා හැමෝටම බලන්න දෙන්නේ. මේ ප්‍රතිඵල දිහි කරපු මොරවක දෙනියාය අකුරැස්ස ප්‍රදේශයේ වැඩිම සිසුන් ප්‍රමාණයක් පෞගිය අවුරුදු ගණනාවම තුල විශ්වවිද්‍යාලයක ගුරුවරයා මම. මගේ යුතුයකමයි මේ ඉෂ්ට කරන්නේ. ඔබ යාළුවෝ දැනුවත් කරලා යාළුවෝ සම්බන්ධ කරලා ඉගෙන ගන්න. හරිද? ප්‍රශ්නයක් තියෙනවා පුතේ කතා කරන්න. ආයුබෝවන්, තෙරුවන් සරණයි. පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.